කරමු. අයබෝවන්. අයබෝවන් සර්. අපි ඉස්සෙල්ලාම 25 එක අභ්‍යාස මාලාවට උත්තර දෙමු. සාකච්ඡා කරලෙමු. 25 එක අභ්‍යාස මාලාවේ බලන්න පුතේ ඔයාලට දීලා තියෙන අභ්‍යාස පොතේ පහත දී ඇති සංඛ්‍යා රේඛාවේ A B C D E සහ F මගින් නිරූපණය වන අගයන් ලියන්න කියලා කියනවා. එතකොට මේක ස්ථාන කිහිපයක් ලකුණු කරලා දීලා තියෙනවා පුතේ. බලන්න ඒ ටික ලකුණු කරලා. නෑ බයි. මොකද්ද සර් කිව්වේ? අභ්‍යාස මාලාවේ බලන්න 25 එක අභ්‍යාස මාලාවේ ලකුණු කරලා තියෙන ටික සංඛ්‍යා රේඛාව මත මේක අපිට කියන පළවෙනි ගානේ පහත දී ඇති සංඛ්‍යා රේඛාවේ A B C D E සහ F මගින් නිරූපණය වන අගයන් ලියන්න කියලායි කියන්නේ. ලියන්න කියලා කියන්නේ. එතකොට අපි බලමු A වලින් නිරූපණය වෙන්නේ කීයද? B වලින් නිරූපණය වෙන්නේ කීයද? C වලින් නිරූපණය වෙන්නේ කීයද? D වලින් නිරූපණය වෙන්නේ කීයද? E සහ F මේ ඉංග්‍රීසි අක්ෂර වලින් නිරූපණය වෙන සංඛ්‍යා ටික තමයි අපෙන් අහන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතෙන්දි පුතේ මේ පූර්ණ සංඛ්‍යා නැත්තම් නිකිල අතර අගයන් පූර්ණ සංඛ්‍යා අතර අගයන් තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ සෑම විටම. ඔයාලට පේනවා ඇති මෙතන බිංදුව 1 1 2 2 3 බිංදුව ඍණ 1 ඍණ 1 ඍණ 2 ඍණ 2 ඍණ 3 ඒ සෑම එක ළඟ පිහිටි පූර්ණ සංඛ්‍යා දෙකක් අතරම පරතරය 1යි. ඒ එක තමයි පුතේ සමාන කොටස් කීයකටද බෙදලා තියෙන්නේ? බලන්න කොටස් කීයකට බෙදලාද කියන සෑම එකක්ම සෑම පරතරයක්ම සමාන පරතර කීයකට බෙදලාද? 4. 4කටද 5කටද? 5කට. 5කට බෙදලා තියෙනවා නේද? 5කට බෙදලා තියෙනවා. මේ බලන්නකෝ. 3 1 2 3 4 2 3 4 1 2 3 4 5 1 2 3 4 5 අය බලන්න. දැන් අපිට A වලින් නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ හැම එකක්ම සමාන කොටස් 5කට බෙදලා තියෙන්නේ. සමාන කොටස් 5කට බෙදලා තියෙන්නේ. එතකොට A වලින් නිරූපණය වෙන අගය වෙන්නේ ඍණ 2යි. අපිට භාගයක් නැත්නම් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තිබ්බොත් කොහොමද ලියන්නේ? ඍණ 2යි සමාන කොටස් 5කට බෙදලා තිනවා. 5න් කීයක් දුරින් දෙන්නේ? 1යි 2යි 3යි. එහෙනම් ඍණ 2යි 5න් 3 නේද මේ තියෙන්නේ? මේ වලින් පෙන්නන්නේ. ඔව් සර්. ඔව්. B වලින් පෙන්නන්නේ. කියන්නේ ඍණ 1යි 5න් කීයද?
1යි 2යි. පින 1යි 5න් 2. ඔය තියෙන්නේ. ඊට පස්සේ C වලින් නිරූපණය වෙන එක්කෙනා කවුද කියලා බලන්න. C වලින් බිඳුවයි බිඳුවයි තියෙන්නේ නේද? එහෙනම් එයා භාගයක්. බිඳුවයි ඍණ 1යි අතර. එහෙමනම් ඍණ 5න් කීයක් දුරින්ද එයා ඉන්නේ? එකක් දුරින්. 5න් 1. ඍණ 5න් 1. ඊළඟ එක්කෙනා බලන්න පුතේ. බිඳුවයි 1යි අතර. එයා භාගයක්. භාගයක්. 5න් කීයක් දුරින්ද ඉන්නේ? එයා ධන පැත්තේ ඉන්නේ. බිඳුවට දකුණු අත පැත්තේ ධන නිකිල පැත්තේ ඉන්නේ. බලන්න කීයක් දුරින්ද? 1යි 2යි 3යි 4ක් දුරින් ඉන්නේ. 5න් 4. D වලින් පෙන්නන්නේ 5න් 4. E වලින් පෙන්නන්නේ කීයද කියලා බලන්න. 1යි 2යි අතර. එහෙනම් එකට වඩා විශාලයි. 1යි 5න් කොච්චරක් දුරින්ද? 5න් පහු කීයක් දුරින්ද ඉන්නේ? මෙතනින් ගත්තොත් 5න් 1, 5න් 2, 5න් 3. 5න් 3ක් දුරින්. 1යි 5න් 3. ඊට පස්සේ F පිහිටලා තියෙන්නේ කොච්චරක් දුරින්ද? 2 ඉඳන් කොච්චරක් දුරින්ද? 5න් 1ක් දුරින්. එහෙනම් 2යි 5න් 1 කියලා අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙවනි ගාන බලන්න ඒකේ සංඛ්‍යා රේඛාවක් මත 1.8 3.5 2.6 4.1 සංඛ්‍යා සලකුණු කරන්න කියලායි අපිට කියන්නේ. එතකොට දශම ස්ථාන 1ක් දක්වා පිහිටි සංඛ්‍යාවක් සලකුණු කරනකොට එක ළඟ පිහිටි පූර්ණ සංඛ්‍යා දෙකක් අතර පරතරය අපි දන්නවා සංඛ්‍යා අතර පරතරය සමානයි. ඒ එක ළඟ පිහිටි පූර්ණ සංඛ්‍යා දෙකක් අතර පරතරය සමාන පරතර කීයකට බෙදාගත යුතු වෙනවද? සමාන පරතර කීයකට බෙදා ගන්න වෙනවද? දශම ස්ථාන එක. අන්න හරි. 10කට නිරූපණය කරන්න වෙනවා. 10කට බෙදා ගන්න වෙනවා. බලමු මේ විදිහට අපි බෙදාගන්න. දැන් මෙතන තියෙන්නේ 1.3 2.4 1 2 3 4 ඔය විදිහට මට ගන්න පුළුවන්. සමාන කොටස් වලට බෙදා ගන්න වෙනවා මෙතෙන්දි පුතේ. මට 1යි 2යි අතර පරතරය මම මේ විදිහට වෙන් කර ගන්නවා. සමාන කොටස් 10කට බෙදා ගන්නවා. 7 8 9 10 හරි. ඊළඟ 2.1 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟට 3යි 4යි අතර පරතරක් බෙදා ගමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 4 1යි 2යි 3 ඔය ඇති. අපි බලමු දැන්. මෙන්න පරතර 10කට මම බෙදා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 5 ටික ලොකුට අදින්නම්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 1යි 2යි 3යි ඔය ඇති. දැන් අපිට ඔයතන ලකුණු ටික ලකුණු කරගන්න පුළුවන් ලක්ෂයන් ටික. මේ පළවෙනි. මෙතන තියෙන පළවෙනි එකේ 1.8 1.8 පිහිටන්න ඕනි 1 සහ 2 අතර. 1 සහ 2 කියන පූර්ණ සංඛ්‍යා දෙක අතර. එතකොට 1.8 දක්වනකොට 1 සහ 2 අතර පරතරය සමාන කොටස් 10කට බෙදා ගන්න ඕනේ. එතකොට මේ 10ට බෙදපු ඒවෙන් එක පංගුවක් ගත්තොත් 0.1. පංගු දෙකක් ගත්තොත් 0.2. පංගු තුනක් ගත්තොත් 0.3. හතරක් ගත්තොත් 0.4ක්. එහෙමයි නිරූපණය වෙන්නේ. එහෙමනම් 1යි 2යි අතර තියෙන්නේ හැම සෑම දශම සංඛ්‍යාවක්ම 1යි දශම සංඛ්‍යාව. 2යි 3යි අතර පිළිටන්නේ පුතේ 2යි දශම සංඛ්‍යාවක්. 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 2.8 2.9 ඊට පස්සේ 3 තුනෙත් ඒ විදිහටම යනවා 3යි 4යි අතර.
3.1 3.2 ඔය විදිහට 3.6 3.7 3.8 3.9 4 ඒ විදිහට. හරි. බලන්න පළවෙනි එක මේක 1.8 තියෙන්නේ. 1.8 පිහිටන්නේ එකේ ඉඳන් 0.8ක් ඉස්සරහට දෙක පැත්තට. 1 1.1 1.2 3 4 5 6 7 8 මෙන්න තියෙනවා. මෙන්න මෙතන තමයි 1.8 තියෙන්නේ. ඊළඟ එක බලන්න 3.5 3 ඉඳන් 3.1 3.2 3.3 3.4 3.5 මෙන්න තියෙනවා දැන් 3.5 ඊළඟ එක 2.6 දෙක මෙන්න 2යි 3යි අතර තමයි 2.6 පිළිගන්නේ දෙකට වඩා විශාලයි 2.1 2 3 4 5 6 2.6 මෙන්න මෙතන තියෙනවා ඊළඟ එක 4.1 4න් ඉස්සරහා 4.1 මෙන්න තියෙනවා දැන් ඔන්න ඒ විදිහට ওই ටික ලක්ෂ ටික ලකුණු වෙලා තියෙන්න ඕනේ. අපි එදා ඔය කොටස ඉගෙන ගන්නකොට මම ඒක ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. දෙවැනි එක බලන්න. ඒක දෙවැනි කොටස තියෙනවා සංඛ්‍යා රේඛාවක් මත 13.2 14.7 15.5 16.3 සංඛ්‍යා සලකුණු කරන්න කියලා කියනවා. මම මේක පාවිච්චි කරනවා. මේ සංඛ්‍යා රේඛාව පාවිච්චි කරනවා. අපිට අඩුම එක්කෙනා මෙතන තියෙන්නේ 13. මම මේ වගේ තැනක 13 දා ගන්නවා. මෙතන 14 15 16 ඔය විදිහට මම මේක මතනවා බලන්න විමාශයම නැද්ද අද ප්‍රසස්තික නම් කම්පියුටර් මොකක්ද වෙලා කියලා කිව්වා කට්ටිය සම්බන්ධ වෙන්නේ අපි අභ්‍යාස ටික සාකච්ඡා කරන්න යමු ඉස්සරහට. මේක තියෙනවා පළවෙනි එක 13.2. එතකොට 13.2 ලකුණු කරනවා 13.1 13.2 මෙන්න මෙතන. ඊළඟ එක බලන්න 13යි 14.7 14යි 15යි අතර තමයි දෙන්නේ. 1 2 3 4 5 6 7 මෙන්න මෙතන තමයි 14.7 පිටලා තියෙන්නේ. ඊළඟ එක 15.5 15 ඉඳන් ඉස්සරහට යන 15.1 15.2 15.3 15.4 15.5 ඔන්න දැන් ඊළඟ එක 16.3 16.1 16.2 16.3 ඔය විදිහට ඔයාලගෙත් ලකුණු වෙලා තියෙන්න ඕනේ. තමන්ගේ හරිද වැරදිද කියන එක අනිවාර්යයෙන්ම ලකුණු කරගන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේ සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් පහත දැක්වෙන එක් එක් සංඛ්‍යා කාණ්ඩය ආරෝහණ පිළිවෙලට ලියන්න කියලා කියනවා. ආරෝහණ පිළිවෙලට ලියන්න කියලායි අපිට කියන්නේ. එතකොට ආරෝහණ පිළිවෙලට ලියන්න කියන්නේ පුතේ කුඩාම සංඛ්‍යාවේ ඉඳන් විශාලතම සංඛ්‍යාව දක්වා. කුඩාම සංඛ්‍යාවේ සිට විශාලතම සංඛ්‍යාව දක්වා ආරෝහණ පටිපාටි සකස් කරගන්න ඕනේ. එතකොට සංඛ්‍යා රේඛාවක නම් අපි දන්නවා වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ගමන් කරනකොට සංඛ්‍යාවල විශාලත්වය වැඩි වෙනවා. වමේ සිට දකුණට ගමන් කරනකොට සංඛ්‍යාවල විශාලත්වය වැඩි වෙනවා. දකුණේ ඉඳන් වමට ගමන් කරනකොට සංඛ්‍යාවල විශාලත්වය අඩු වෙනවා. ඒ වගේම සංඛ්‍යා රේඛාවක කිසියම් සංඛ්‍යාවකට මේ අපි හිතමු 14 කියලා. ඒ 14 නම් එයාට දකුණු පැත්තෙන් ඉන්න ඇති විශාලත්වය එයාට වඩා වැඩි. 14ට දකුණු පැත්තේ ඉන්න ඇගේ විශාලත්වය එයාට වඩා වැඩි. 14ට පිටිපස්සේ ඉන්න ඇගේ විශාලත්වය එයාට වඩා අඩුයි. එතකොට සංඛ්‍යාවක රේඛාවක කිසියම් සංඛ්‍යාවකට දකුණු පැත්තේ ඉන්න ඇගේ විශාලත්වය එම සංඛ්‍යාවට වඩා වැඩි වෙන අතර වම් පස ඇති සංඛ්‍යාවල විශාලත්වය එම සංඛ්‍යාවේ විශාලත්වයට වඩා කුඩා වෙනවා. දැන් බලමු අපිට දීලා තියෙන සංඛ්‍යා ටික මොනවද කියලා. පළවෙනි එකේ ඍණ 2. දැන් ඉතින් අපිට මේක මවා ගන්න වෙනවා වැඩි. 1යි 2න් 1. ඍණ 1.5. මම භාගයි දශමයි දෙකම ලකුණු කරන්නේ කොහොමද කියන එක ඔයාලට කියලා දුන්නා. ඍණ 3. හරි. දැන් අපි සංඛ්‍යා රේඛාවක් සැලකුවොත් මම ඉස්සෙල්ලා දක්වා ගොඩනගා ගන්නම්කෝ.
බලන්නකො. ඔයාලට මේක අභ්‍යාස සාකච්ඡා කරනකොට උනත් ඔයාලට අල්ලගන්න පුළුවන් පුතේ. හරි. බලන්නකො. ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 කොහොමයි තියෙන්නේ. දැන් මෙන්න මේ සංඛ්‍යා ටික ආරෝහණ පටිපාටියටයි ලියා ගන්න වෙන්නේ. දැන් සෑම ඔය දීලා තියෙන සංඛ්‍යා රේඛාව භාවිතයෙන් පහත දැක්වෙන. දැන් එක සංඛ්‍යා රේඛාවක් අපි ගාව තිබුණා නම් ප්‍රමාණවත්. එතකොට අපි දන්නවා මේක ලකුණු වෙන්නේ කොහොමද කියන එක. හරි? එකක් තිබුණා නම් ඇති. දැන් මේකේ එක සංඛ්‍යා කාණ්ඩයට වෙන වෙනම සංඛ්‍යා රේඛා අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ පහසු අපිට උදව්වක් විදිහට තමයි අපි එක සංඛ්‍යා රේඛාවක් භාවිත කරන්නේ. එතකොට බලන්න මෙතන ඍණ 2 1යි 2න් 1 ඍණ 1.5 ඍණ 3 කොහොමයි තියෙන්නේ. එතකොට මේ සංඛ්‍යා ටිකෙන් වම් පැත්තේ ඉන්නේ කවුද? මේ සංඛ්‍යා 4 පෙළ ගැස්සුවොත් මේ සංඛ්‍යා රේඛාව මත වම් පැසම ලකුණු වෙන්නේ කවුද? වම් පසම ලකුණු වන්නේ කවුද? ඍණ 3. කවුද ලකුණු වෙන්නේ? ඉබ්බන්න කියන්න බලන්න. ඍණ 3. ඔව් ඍණ 3. තුන ඍණ 3. දැන් ඍණ 3 ඉඳන් ඉස්සරහට දකුණු පැත්තට එනකොට ඊළඟට හම්බෙන්නේ කවුද? මෙතන ඉන්නේ. ඍණ 2. ඍණ 2. ඍණ 2. එහෙනම් ඍණ 3ට වඩා ඍණ 2 විශාලත්වයෙන් වැඩි. මොකද සංඛ්‍යා රේඛාවක් මත පුතේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යනකොට සංඛ්‍යාවල විශාලත්වය ක්‍රමයෙන් වැඩි වෙනවා. ක්‍රමයෙන් වැඩි වෙනවා. ඊළඟට හම්බෙන්නේ කවුද මෙතන ඉන්නේ? ඍණ 1.5. ඍණ 1.5. ඊළඟට හම්බෙන්නේ කවුද එහෙමනම්? 1යි 2න් 1. එහෙනම් මෙන්න ආරෝහණ පටිපාටියට මම සකස් කරගත්තා. දැන් කුඩාම එක්කෙනා වෙන්නේ මෙතන ඉන්න අයගේ ඍණ 3, ඊළඟට ඍණ 2, ඊළඟට ඍණ 1.5, අන්තිමට විශාලතම එක්කෙනා තමයි ධන 1යි 2න් 1. එතකොට ඍණ සංඛ්‍යාවලට වඩා ධන සංඛ්‍යාවන්ගේ විශාලත්වය වැඩි කියලාත් අපිට මෙතෙන්දී පැහැදිලි වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක බලන්න සංඛ්‍යා ටික අපි ඉස්සෙල්ලාම ලියාගමු බලන්න. 2.5 ඊළඟට ඍණ 0.5 ඊළඟට ඍණ 5.2 ඊළඟ එක 3යි 4න් 1 3යි 4න් 1. දැන් බලන්න මෙතන ඉන්න අයගෙන් ඍණාංගයන්ගෙන් වම් පැත්තේම ඉන්නේ කවුද? ඍණ 5.2. ඍණ 5.2 නේද? එහෙනම් එයා තමයි කුඩාම එක්කෙනා. දැන් ඔන්න පටන් ගත්ත අපේ ගමන. දැන් ඇවිදගෙන එනවා වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. ඒ ඇවිදගෙන එනකොට ඊළඟට හම්බෙන්නේ කවුද බලන්න? ඍණ 0.5. හරියට හරි. ඍණ 0.5. ඍණ 0.5. බලන්න ඊළඟට දැන් 0.5න් පස්සේ බිංදුව ඉන්නවා. ඊට පස්සේ ධන 1 ඉන්නවා. ධන 2 ඉන්නවා. ඊට පස්සේ ධන 2.5 මෙතන තියෙනවා. දැන් 2.5 ඉන්නේ 2යි 3යි අතර නේද? ඔව්. ඔව්. එහෙනම් 2.5 ඊළඟට විශාලතම එක්කෙනා කවුද? 3යි 4න් 1. එයා තමයි දකුණු පැත්තේ කෙළවරේම ඉන්නේ. එහෙනම් පැහැදිලිද ඒක? ඔව්. හරි. ඔව් සර්. ඔව් සර්. ඊළඟ එක බලමු. තුන්වෙනි එක. තුන්වෙනි එකේ බලන්න 1යි 4න් 1. බිංදුව ඍණ 2යි 5න් 2. ඍණ 4.1. දැන් මේ කට්ටියගෙන් අපි දන්නවනේ දැන් මෙතන ඍණ සංඛ්‍යා දෙකක් තියෙනවා. මේ දෙන ඍණ සංඛ්‍යා. එහෙනම් මේ දෙන්නගෙන්
කුඩාම එක්කෙනා කවුද කියලා අපිට දැන් හොයාගන්න පුළුවන්. කවුද මේ දෙන්නගෙන් කුඩාම එක්කෙනා? ඍණ 4.1. හරියට හරි. ඍණ 4.1. ඊළඟට විශාල එක්කෙනා කවුද? ඍණ 2.5. ඍණ 2. ඊළඟට කවුද හම්බෙන්නේ? බිඳුව. බිඳුව. ගොඩක් හොඳයි. බිඳුව. ඊළඟට හම්බෙන්නේ කවුද? 1යි 1.4න් 1. 4න් 1. ගොඩක් හොඳයි. 1යි 4න් 1. හරි. තුන්වෙනි එක බලන්න. හතරවෙනි එක. හතරවෙනි එකේ තියෙන සංඛ්‍යා ටික මම ලියනවා 2.7 ඍණ 10.5 ඊළඟට 5යි 4න් 1 එතන තියෙන්නේ මේ ඍණ 6.5 කියන. ඍණ 10.5 නේ තියෙන්නේ. නෑ සර් ඍණ 6.5. 6.5. හරි මගේ පොතේ තියෙන ඍණ 10.5 මම 6.5 කරනවා. ගැටලුවක්. ඍණ 1.3. දැන් ඔයාලට පේනවනේ මෙතන මේ සංඛ්‍යා හතරෙන් දෙන්නේ ඍණ සංඛ්‍යා. එහෙනම් මේ දෙන්න තමයි කුඩාම දෙන්න. ඒ දෙන්නගෙන කුඩාම එක කවුද? ඍණ 6.5ද ඍණ 1.3ද? ඍණ 6.5. එයා තමයි වමේ ඉන්නේ. ඍණ 6.5. ඊළඟට ඍණ 1.3. ඍණ 1.3. ගොඩක් හොඳයි. ඊළඟට ඍණ ධන 2.7. ධන 2.7. ඊළඟට 5යි 4න් 1 නේද? 5යි 4න් 1. හරි. ඒ හතරම හරිද හරියටම? ඔව් සර්. දැන් අපි ඊළඟට 25යි 2 අභ්‍යාස මාලාවට යමු. 25යි 2 අභ්‍යාස මාලාවට. ඊයේ අපි මේ කොටස ඉගෙන ගත්තා. ඊයේ උදේ. ඊයේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ කවුද ඉන්නේ? මම ෆයිල් එක ලිව්වේ කාටද දෙන්න බැරි ඉන්දියේ නැති ඊයේ. සර් ඔව්. මම ඊයේ මම විනාඩි 30ක් ඉන්න බැරි වුණා මුලදී. හරි. සාමාන්‍යයට සම්බන්ධ වුණේ. හරි. රවින්දු සර් මම තුනේ. අතුරුනේ. හරි. තුරුනෙත් බැරි වුණා නේද? හරි. මම රෙකෝඩින් එක අද දාන්නම් ඈ. අද රැයට දාන්නම්. ආ සර්. මේකේ පළවෙනි එකේ බලන්න පහත දැක්වෙන එක් එක් අසමානතාවයේ සියලුම විසඳුම් අයත් වන කුලකය වෙන වෙනම සියලු විසඳුම් කුලකය සියලු විසඳුම් කුලකය කිව්වහම දශමත් අයිති භාගත් අයිති පූර්ණ සංඛ්‍යාත් අයිති සියල්ල අයිති හරි සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න කියලා කියන්නේ. එතකොට අපි ඊයේ ඉගෙන ගත්තා පුතේ මේ අසමානතා සංකේත කිහිපයක් පිළිබඳව. මේ මොකද්ද මේ පළවෙනි සංකේතයෙන් පෙන්වන්නේ? වඩා විශාල බව. මේකෙන් පෙන්වන්නේ මොකද්ද? වඩා වඩා කුඩා බව. මේකෙන් පෙන්වන්නේ විශාලයි හරි. පාලයි හෝ සමානයි. අන්න හරි. වඩා විශාලයි හෝ සමාන බව. මෙතනින් පෙන්වන්නේ කුඩායි වඩා කුඩායි හෝ වඩා කුඩායි හෝ සමානයි කියලා තමයි පෙන්වන්නේ. එතකොට දැන් අපිට මෙතන තියෙනවා 3ක්. ඒ අසමානතා තුන කියවන්න බලන්න. x විශාලයි බිඳුවට වඩා. ඊළඟ එක කුඩායි 3.5ට වඩා. 3.5. ඊළඟ එක x සමානයි හෝ කුඩායි x කුඩා හෝ සමානයි 2යි. x විශාලයි හෝ සමානයි. ඍණ 2යි 2න් 1. ඔමනේ තියෙන්නේ. හරි. දැන් මම සංඛ්‍යා රේඛා ටික ඇඳ ගන්නවා පුතේ. දැන් මම මේකෙන් කිව්වා නේද ඔයාලට චූටි කපටි වැඩක් කරන්න කියලා. ඈ? ඊයේ මම කියා දුන්නා. මොකද්ද මම කියා දීපු කපටි වැඩේ පොඩි? ඈ?
මොකද්ද මම කිව්වේ කරන්න කියලා මුලින්ම අපිට දීලා අසමානතාවයට අදාළ දීලා තියෙනවනේ මෙතන සංඛ්‍යාවක්. ඒ සංඛ්‍යාව ඇදලා තියෙන සංඛ්‍යා රේඛාවේ කොහෙන්ද ලකුණු කරගන්න කිව්වේ? අගිස්සෙන්ද කෙලවර දෙකලවරෙන්ද එක මේ කෙලවරෙන්ද මේ කෙලවරෙන්ද නැත්නම් මැද හරියෙන්ද? මැද හරිය. මැද හරියෙන් ලකුණු කරගන්න කියලා මම කිව්වේ. බිංදු 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3. එතකොට වැඩි පැහැදිලිව ලස්සනට වැඩේ කරගන්න පුළුවන් අපිට. දැන් මෙතන සමානයි නම් මෙතන සමාන මේ තියෙන විශාලයි හෝ සමානයි. මෙතන එහෙම දීලා නැහැ. විශාලයි x විශාලයි බිංදුවට වඩා. x විශාලයි බිංදුවට වඩා. එතකොට සමාන නැහැ. සමානයි කියලා දීලා නැහැ. සමාන නැත්නම් පුතේ අයිති වෙනවද? නෑ. නෑ අයිති වෙන්නේ නෑ. අයිති වෙන්නේ නැත්නම් මේ බිංදුව මත තියෙන බෝලය අඳුරු වෙනවද නැද්ද? අඳුරු වෙන්නේ අඳුරු වෙන්නේ නැහැ. අඳුරු වෙන්නේ නැහැ. මේ බෝලේ අඳුරු වෙන්නේ සමාන ලකුණ ලැබුණොත් පමණයි නේද? හරි. දැන් ඊළඟට x කියන්නේ අඥාතයක්. අපි ඒක දන්නේ නැහැ. මේ අසමානතාවයේ බීජීය සංකේතයට ගැළපෙන අගයන් තියෙනවා. අනන්ත සංඛ්‍යාවක් තියෙනවා මෙතන. ඒ අනන්ත සංඛ්‍යා සමූහය නැත්නම් ඒ සංඛ්‍යා ටික අඥාතය සඳහා ගැළපෙන අගයන් ටික අපිට මේකේ මත සියලුම අගයන් ලකුණු කරන්න කියන්නේ දශම භාග පූර්ණ සංඛ්‍යාත්මක අගයන්. එහෙනම් මට කියන්න මේ බිංදුවට වැඩි කට්ටිය ඉන්නේ කොහේද? මේ බිංදුවට දකුණු පැත්තේද වම් පැත්තේද? දකුණු පැත්තේ. දකුණු පැත්තේ. දකුණු පැත්තේ. එහෙනම් අඳුරු කරගන්න ඕනි සියලුම කිව්ව නිසා දකුණු පැත්ත නේද අඳුරු කරගන්න ඕනේ පුතේ. ඔය පැත්ත නේද අඳුරු කරගන්න ඕනේ. සියලු විසඳුම් අයත් වෙන කුලකය. සියලු විසඳුම් කියලා තියෙනවා. එහෙනම් භාගයි තියෙනවා, දශමයි තියෙනවා, 1.1 1.2 ඒ සියල්ලම අයිති වෙනවා. ඊළඟ එකේ බලමු අපි. ඔන්නවම ලකුණු කරගන්න ඕනේ. දැන් මාර වැඩි. මෙතන තියෙන්නේ 3.5 මේ අසමානතාවය කියවන්න බලන්න. x කුඩායි 3.5ට වඩා. x කුඩායි 3.5ට වඩා. දැන් පුතේ දැන් මේක අපිට ලකුණු කරගන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා ලකුණු කරගන්න දෙන්නෙක් ඉන්නවා. කවුරුද? ඔව්. කවුරුද ලකුණු කරගන්න තියෙන්නේ? පහන්. කවුරුද ලකුණු කරන්නේ ඉස්සෙල්ලා? නවින්දු කවුරුද ඉස්සෙල්ලාම ලකුණු කරගන්න ඕනේ? 3.5 ලකුණු කරන්න ඉස්සෙල්ලා දෙන්නෙක් ලකුණු කරන්න වෙනවා. කවුරුද? ඔයා කල්පනා කරන්න ඕනේ 3.5 තියෙන්නේ කීයයි අතරද කියන එක. අන්නේ පූර්ණ සංඛ්‍යා දෙක අපි ඉස්සෙල්ලාම ලකුණු කරගන්න වෙනවා. 3යි 4යි. හරියට හරි. 3යි ධන 4යි. ධන 3යි ධන 4යි ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඉතිරි කට්ටිය ලකුණු කරන් 5 6. මෙතන 2 1 බිංදුව. දැන් මෙතන තියෙන 3.5 පුතේ. 3.5 තියෙන්නේ ධන 3 සහ ධන 4 අතර හරි නැද නේද? ඔව්. අතර හරි නැද? එහෙනම් මෙන්න මෙතන තමයි මේක තියෙන්නේ. දැන් මට කියන්න මෙතන මම බෝලේ අඳුරු කරන්න ඕනේද නැද්ද? 3.5ට අදාළ. නෑ. නෑ. ඇයි ඒ? සමාන වෙන්නේ නැති නිසා නේද? එහෙමනම් මෙතන තියෙන්නේ x කුඩායි 3.5ට වඩා. එහෙනම් 3.5ට වඩා කුඩා කට්ටිය ඉන්නේ මේ ලකුණු කරගත්ත බෝලේ දකුණු පැත්තෙන්ද වම් අත පැත්තෙන්ද? වම් අත පැත්තේ. වම් අත පැත්තේ. මේ කවුද මේ දෙව්මිනි කතා කරන්නෙම නෑ. දෙව්මිනි හරි. ඊළඟ එක බලන්න. දිනෝෂා කට් වෙලානේ. දිනෝෂා ඉන්නවා හරි. මේ
දැන් මේ කල්පනා කරලා බලන්නකො ඍණ 2යි 2න් එක පිළිගන්නේ මොන කුමන පූර්ණ සංඛ්‍යා දෙක අතරද? කුමන ඍණ නිකිල දෙක අතරද ඍණ 2යි 2න් එක තියෙන්නේ? දැන් මේක කියපු නිසා ඔයාලට මේක කියන්න පුළුවන් වෙනවා. 2යි 3යි ධන 2යි 3යි අතර. ධන දෙක මේ ඍණ 2.2යි 2න් එකට තියෙන්නේ. 2යි 3යි. ඍණ 2යි ඍණ 3යි අතර. එහෙනම් මෙතන ඍණ 2 නම් මෙතන ඍණ 3, ඍණ 4, ඍණ 5, ඍණ 6. මෙතන ඍණ 1 බිඳුව ධන 1. එතකොට ඍණ 2යි 2න් එක පිහිටන්නේ ඍණ 2යි ඍණ 3යි අතර හරි මැද. අතර හරි මැද. එහෙනම් අතර හරි මැද නම් මෙන්න මෙතන. දැන් බලන්නකො මෙතන x විශාලයි හෝ සමානයි. x විශාලයි හෝ සමානයි. ඍණ 2කමාරට වඩා. එහෙනම් සමාන නිසා මේ බෝලය අඳුරු වෙනවා. සමාන නිසා මේ බෝලය අඳුරු වෙනවා. හරි. එහෙමනම් මේ සංඛ්‍යාවට දකුණු පැත්තේ ප්‍රදේශය නේද අපි ලකුණු කරගන්න වෙන්නේ පුතේ? ඔව්. ඔන්න මම අඳුරු කරගත්තා. හරිද ඒ තුනම? ඔය තියෙන්නේ සියලු විසඳුම්. සියලු විසඳුම්. සියලු විසඳුම්. දෙව්මිනි කීයක් වැරදිද? දෙව්මිනි ඊළඟ එකේ මොකද්ද බලන්න තියෙන ප්‍රශ්නේ? දීලා තියෙන ප්‍රශ්නේ මොකද්ද බලන්න. ඊළඟ එකේ දීලා තියෙන ප්‍රශ්නේ මොකද්ද බලන්න. දීලා තියෙන්නේ පුතේ ඊළඟ එකේ පහත දැක්වෙන එක් එක් අසමානතාවෙහි පූර්ණ සංඛ්‍යාමය විසඳුම් කුලකය වෙන වෙනම සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් කුලකය තමයි සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න කියලා කියන්නේ. හරි වෙන වෙනම. එතකොට පළවෙනි එකේ තියෙන්නේ බලන්න කීයද? ඍණ 2න් එක විශාලයි හෝ සමානයි m වලට වඩා. ඍණ 2න් එක විශාලයි හෝ සමානයි m වලට වඩා. ඒ කියන්නේ m කුඩායි ඍණ 2 මේ ඍණ භාගයට වඩා. ඍණ 2න් එකට වඩා. දැන් අපි බලමුකෝ මේකේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් ටික ලකුණු කරන්නේ කොහොමද කියන එක. එතන අපේ පොතේ මේ කියන්නේ උල අනිත් පැත්තට එන්න ඕනේ. ඔව් සර් තුනම අනිත් පැත්තට තියෙන්නේ. මොකද පුතේ? ඔයා කියන්නේ මෙහෙමද? මෙහෙමද ඔයාගේ පොතේ තියෙන්නේ? නෑ සර්. නෑ කුඩයි හෝ සම විශාලයි කියන එක තියෙන්නේ. මෙහෙමද තියෙන්නේ? ඔව් සර්. එම් අකුර අනිත් පැත්තට එනවා. මේක හරිනේ? නෑ සර්. නෑ සර්. එම් පොඩි වෙන්න ලොකු වෙන්න ඕන. අර ඉස්සෙල්ලා ලියපු විදිහේ අනිත් පැත්ත. සර් ඍණ 2න් එක කියලා ලියලා හරි සර්. දැන් හරි සර්. මෙයා ඉන්නේ කොහෙද? මෙයා ඉන්නේ කොහෙද? ඍණ භාගෙ ඉන්නේ කොහෙද? ඉපන්න කියන්නේ.
බිංදුවත් ඍණ එකත් අතර හරියට හරි. බිංදුවයි ඍණ එකයි අතර. ඍණ 2, ඍණ 3, ඍණ 4. 1 2 3. හරි. දැන් මෙයාගේ මෙතන සමාන ලකුණ දීලා තියෙනවා අපිට. සමාන ලකුණ දීලා තියෙනවා. සමාන වෙනවා නම් එයා අයිති වෙනවද නැද්ද? අයිති වෙනවා. අයිති වෙනවා. එයාම තමයි අපිට මුලින්ම ලකුණු කරගන්න වෙන්නේ. හරි. ඊළඟට බලන්න මේකේ එක් එක් අසමානතාවයි පූර්ණ සංඛ්‍යාමය විසඳුම් කුලකය වෙන වෙනම ලියන්න කියනවා. මෙතන මේ කියන්නේ ඍණ 2 ඍණ භාගයට වඩා m විශාලයි හෝ සමානයි කියනවා. m විශාලයි හෝ සමානයි. එතකොට ඍණ භාගයේ මෙන්න ඉන්න. එයාට විශාල කට්ටිය කොයි පැත්තේද ඉන්නේ? එයාට දකුණු පැත්තේ. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් ටික තමයි ලකුණු කරන්න වෙන්නේ. එතකොට බිංදුව 1 2 3 ඔය විදිහට. ලකුණු වෙලා තියෙනවද? දෙවනි එක 2.5 වඩා විශාලයි හෝ සමානයි m. විශාලයි හෝ සමානයි m. තේරෙන්නේ 2.5 ධන 2.5 කියන්නේ මේ මොන පූර්ණ සංඛ්‍යා දෙක අතරද? 3යි 2යි 2යි 3යි අතර නේද? 4 5 6 1 2 බිංදුව ඍණ 1. එහෙනම් 2.5 පිළිගන්න 2යි 3යි අතර හරි මැද. මෙතන සමාන නිසා අය ආයිති වෙනවා. ඊට පස්සේ මේ 2.5ට වඩා වැඩි කට්ටිය පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් ටික තමයි අපිට අවශ්‍ය. 4 5 6 ගැලපෙන අගයන් ඊළඟට. ඊළඟට අන්තිම එක බලන්න. අන්තිම එක 1.5 වඩා m විශාලයි. 1.5ට වඩා m විශාලයි. දැන් මෙතන නම් අපිට ලේසියෙන් පහසුවෙන් මේක ලකුණු කරගෙන යන්න පුළුවන්. මේ 1.5 පිටන්නේ 1යි 2යි අතර 1 2 3 4 5 බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 1.5 පිටන්නේ 1යි 2යි අතර. ඉතින් මෙතන සමාන නෑ නේද? m විශාලයි කියලා තියෙන්නේ. එහෙනම් 1.5ට වඩා විශාල එක්කෙන අයගෙන් හම්බෙන පූර්ණ සංඛ්‍යාව 2. ඊළඟට 3 4 5 මේ m වලට මේ අගයන් දාලා බැලුවොත් ගැලපෙනවද නැද්ද? 2 විශාලයි 1.5ට වඩා. 3 දාලා බැලුවොත් 3 විශාලයි 1.5ට වඩා ගැලපෙනවා. 4 දාලා බැලුවොත් 4 විශාලයි 1.5ට වඩා. මේ 1 දාලා බැලුවොත් 1 විශාල නෑනේ 1.5ට වඩා. එහෙනම් 1 ගැලපෙන්නේ නෑ. එහෙනම් 2 ඉඳන් තමයි යන්නේ ඉස්සරහට. සර් අන්තිම එක පොඩ්ඩක් කියන්න. ඊළඟට අපි බලමු 25යි 3 අභ්‍යාස මාලාව. ඒකටත් උත්තර ලියන්න කියලා කිව්වා. ඉවරද? නෑ සර්. හරි සර්. බලන්න මේක පළවෙනි එකේ දින එක් එක් රේඛාව මත දක්වා ඇති අසමානතා ලියා දක්වන්න. අසමානතා ටික ලියන්න කියලා කියන්නේ. සංඛ්‍යා රේඛා 4ක් තියෙනවා.
දෙවෙනි එක. තුන්වෙනි එක. හතරවෙනි එක. පළවෙනි එක. ඊළඟ එකේ දින 1යි දින 2යි අතර. ඊළඟ එක තුන්වෙනි එක 4. තුන 4 අඳුර වෙලා තියෙනවා. දර 4 අඳුර වෙලා තියෙනවා. ඊළඟ එක 0.5. ඉතල 0.1. දින 1. දින 2. දින 3. දැන් බලමු අඳුර වෙලා තියෙන පැති ටික අපි ඉස්සෙල්ලාම හොයාගමු. ඊළඟ එකේ ඊළඟ එකේ හරි මෙතෙන්දී එක් එක් රේඛා මත දක්වා ඇති අසමානතා ලියන්න කියලා කියන්නේ. අපි පළවෙනි එක ගත්තොත් x මෙතන ඍණ 1 තියෙන්නේ. ඍණ 1. x සහ ඍණ 1. ඍණ 1ට මොන පැත්තද අඳුර වෙලා තියෙන්නේ? දකුණු පැත්තද වම් පැත්තද? දකුණු පැත්ත. දකුණු පැත්ත නම් ඍණ 1ට දකුණු පැත්තේ ඉන්න ඇගේ විශාලත්වය වැඩිද අඩුයිද? වැඩි. වැඩි. එහෙනම් x විශාලයි ඍණ 1ට වඩා කියන ප්‍රදේශය නේද ඔය අඳුර වෙලා තියෙන්නේ? ඔව්. සමාන එනවද? නෑ. එන්නේ නැත්තේ. බෝලේ අඳුර වෙලා නැති හින්දා. බෝලේ අඳුර වෙලා නැති නිසා. හරි. ඊළඟ එක දෙවැනි එක. x අදාළ තැන ඍණ 1යි ඍණ 2යි අතර තියෙන්නේ. ඍණ 1.5. ඍණ 1.5. මට කියන්න ඍණ 1.5ට වැඩි පැත්තට අඳුර වෙලා තියෙන්නේ අඩු පැත්තට අඳුර වෙලා තියෙන්නේ. වැඩි පැත්ත. වැඩි පැත්ත. එහෙනම් x විශාලයි ඍණ 1.5ට වඩා. සමාන එනවද නැද්ද? නෑ. ඇයි එන්නේ නැත්තේ? බෝලේ අඳුර වෙලා නැති නිසා. ඔව් අඳුර වෙලා නැති නිසා. හරි. තුන්වෙනි එක. මේකේ ධන 4 x මට කියන්න 4ට වඩා වැඩි පැත්තට අඳුර වෙලා තියෙන්නේ අඩු පැත්තද? අඩු පැත්ත. අඩු පැත්ත. එහෙනම් x කුඩායි 4ට වඩා නේද එන්න ඕනේ? ඔව්. සමාන වෙනවද නැද්ද? වෙනවා. ඇයි වෙන්නේ සමාන? බෝලේ අඳුර වෙලා තියෙන හින්දා. බෝලේ අඳුර වෙලා තියෙන නිසා මේකේ 0.1යි අතර. එහෙනම් x දෙකෙන් එක නැත්නම් 0.5. 0.5. මට කියන්නේ 0.5ට වඩා වැඩි පැත්තට අඳුර වෙලා තියෙන්නේ අඩු පැත්තට අඳුර වෙලා තියෙන්නේ? අඩු පැත්ත. අඩු පැත්ත. එහෙනම් x කුඩායි 0.5ට වඩා නේද එන්නේ? ඔව්. සමානද අසමානද? සමානයි. සමානයි. එහෙනම් ඇයි සමානයි කියලා කියන්නේ? බෝලේ අඳුර වෙලා. හරි. බෝලේ අඳුර වෙලා තියෙන නිසා.
අන්තිම එක තියෙන්නේ. ඊට පස්සේ පහත දැක්වෙන එක එක අසමානතාව සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න කියලා කියන්නේ. නිරූපණය කරන්න කියලා. පළවෙනි එක. ඍණ 2 විශාලයි x 3ට වඩා කුඩයි. දෙවැනි එක. ඍණ 3ට වඩා විශාලයි x ධන 2ට වඩා කුඩයි හෝ සමානයි. තුන්වෙනි එක. බිඳුවට වඩා විශාලයි හෝ සමානයි x 6ට වඩා කුඩයි. හතර. ඍණ 1ට වඩා විශාලයි හෝ සමානයි x ඍණ 4ට වඩා කුඩයි හෝ ධන 4ට වඩා කුඩයි හෝ සමානයි. ඔන්න ඒ ටික. අපි ඉස්සෙල්ලා මේක ලකුණු කරලා බලමු. තව දෙකක් තියෙනවානේ අපි මේ දෙකත් ඕන මේ පැත්තෙන් එතන ගන්න පුළුවන් බලමු ඉඩ ප්‍රමාණයත් එක්ක. පළවෙනි අසමානතා දෙකක් මේ තියෙන එකවර ලකුණු කරන්න අපිට. අපි ලකුණු කරලා බලමු. බලන්න. අපි මේ ඍණ 2යි ඍණ ධන 3යි මෙන්න මේ අන්ත දෙකේ ඉන්න දෙන්න මැද හරියට එන විදිහට මේ ලකුණු කරගන්න කියලා මම කියා දුන්නේ ඔයාලට. ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 1 බිංදුව 1 2 3 4 ඔන්න ඒ විදිහට. දැන් මේ දෙන්න අපි ඉස්සෙල්ලාම ලකුණු කරගන්නවා. මෙතන ඍණ 2 විචාරට වඩා විශාලයි x ධන 3ට වඩා කුඩයි. ඍණ 2ට වඩා විශාලයි x ධන 3ට වඩා කුඩයි. එතකොට ඍණ 2ට වඩා විශාලයි. දැන් ඍණ 2 මෙතන අයිති නැහැ. ඇයි? සමානයි කියලා දීලා නැහැ. සමානයි කියලා දීලා තිබුණා නම් අයිති බෝලේ අඳුරු වෙනවා. ධන 3ට වඩා කුඩයි. ධන 3ට සමානයි කියලා දීලා නැහැ. එහෙනම් ඒ බෝලේ අඳුරු වෙන්නේ නැහැ. එහෙමනම් ඍණ 2ට වඩා විශාල කට්ටිය ඉන්නේ එයාට දකුණු පැත්තේ. මම කිව්වා නේද මේ වගේ චූටි ඩොට් එකක් කියලා හොයාගන්න පුළුවන් ඒකට. ධන 3ට වඩා කුඩයි කියනවා. ධන 3ට වඩා කුඩා කට්ටිය ඉන්නේ වම් අත පැත්තේ. එහෙමනම් ඍණ 2යි ධන 3යි අතර ප්‍රදේශය තමයි අපි අඳුරු කරගත යුතු වෙන්නේ. බලන්න ඔයාලා අඳුරු කරාද කියලා ඉන්නේ. මේ ප්‍රදේශය අඳුරු කරාද? ඊළඟ එක. මේ තියෙන ඍණ 3යි ධන 2යි. ඉතින් ඍණ 3 මේ හරියෙන් ලකුණු කරොත් ඍණ 4 ඍණ 5 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 ඍණ 3 ධන 2 ඍණ 3 ඔන්න ලකුණු කරා ධන 2 ඔන්න ලකුණු කරා. ඍණ 3ට අදාළ අසමානතා ලකුණ සමාන ලකුණ නැහැ. ඒ නිසා බෝලේ අඳුරු වෙන්නේ නැහැ. මෙතන සමාන ලකුණ තියෙනවා. එහෙනම් බෝලේ අඳුරු වෙනවා. ඔන්න වැඩේ හරි. දැන් අපි බලනවා අසමානතාවය දිහා ආයිත් පාර. ඍණ 3ට වඩා විශාලයි. ඍණ 3ට වඩා විශාල කට්ටිය ඉන්නේ එයාට දකුණු අත පැත්තේ. ධන 2ට වඩා කුඩයි හෝ සමානයි. එහෙනම් කුඩා කට්ටිය ඉන්නේ වම් අත පැත්තේ ධන 2ට. එහෙනම් ඍණ 3යි ධන 2යි අතර ප්‍රදේශය තමයි මෙතෙන්දි අඳුරු විය යුතු වෙන්නේ. ඔන්න අපි අඳුරු කරමු. බලන්න දෙවෙනි එක හරියට. බිංදුවයි 6යි. මම බිංදුව මේ හරියෙන් ලකුණු කරනවා 1 2 3 4 5 6 7. ඔන්න ඍණ 1.
බිඳුව ඔන්න ධන 6 මෙතන බිඳුවට වඩා විශාලයි හෝ සමානයි සමානයි නම් ගෝලය අඳුරු වෙනවා. දකුණු පැත්ත විශාලයි. 6ට වඩා කුඩායි 6ට කුඩා කට්ටිය ඉන්න වම් පැත්තේ. සමානයි කියලා දීලා නැහැ. ගෝලය අඳුරු වෙන්නේ නැහැ ඒ නිසා. එහෙනම් මෙන්න මේ ප්‍රදේශය තමයි අඳුරු වෙන්න ඕන. ඔන්න අඳුරු කරනවා. ඍණ 1යි ධන 4යි. ඍණ 1 මේ හරිය. බිංදුව 1 2 3 4 5 6 7. ඍණ 2. එතකොට ඍණ 1 මෙන්න සමාන නිසා ගෝලය අඳුරු වෙනවා. ධන 4 මෙන්න සමානයි කියලා තියෙන නිසා ඔන්න අඳුරු වෙනවා. ඍණ 1ට වඩා විශාලයි හෝ සමානයි x. ධන 4ට වඩා කුඩායි හෝ සමානයි. එහෙමනම් ඍණ 1යි ධන 4යි අතර ප්‍රදේශය තමයි අඳුරු වෙන්න ඕනේ. ඍණ 1යි ධන 4යි අතර ප්‍රදේශය. ඔන්න හරියට. ඊළඟට පස්වෙනි කොටස බලන්න. පස්වෙනි එකේ තියෙන්නේ x කුඩායි හෝ සමානයි ඍණ 1 හෝ අනිත් එක x විශාලයි හෝ සමානයි 5. x විශාලයි හෝ සමානයි 5. කොහොමයි කියන්නේ. දැන් මේකත් බලමු ලකුණු වෙන්නේ කොහොමද කියලා. නමම ලකුණු කරමු. පහ 6 4 3 2 1 බිංදුව ඍණ 1. දැන් අපි බලමු. x කුඩායි හෝ සමානයි ඍණ 1ට වඩා. සමාන නිසා ගෝලය අඳුරු වෙනවා. කුඩායි. ඍණ 1ට කුඩා කට්ටිය ඉන්නේ ඍණ 1ට වම් අත පැත්තේ. ඔන්න ඒ පැත්තේ. අඳුරු වෙනවා. ඊට පස්සේ x විශාලයි හෝ සමානයි 5ට වඩා. සමාන නිසා ගෝලය අඳුරු වෙනවා. විශාල කට්ටිය ඉන්නේ දකුණු පැත්තේ. ඔන්න ඒ පැත්ත මම අඳුරු කරා. ඔන්න මේ විදිහට ඔයාගේ අසම සංඛ්‍යා රේඛාව මත ලකුණු වෙලා ඇති. 6 වෙනි කොටස. 6 වෙනි කොටස තියෙනවා x කුඩායි හෝ සමානයි ඍණ 1 හෝ x විශාලයි හෝ සමානයි ධන 4. ඉතින් අපිට මේකත් පුළුවන් මේ විදිහටම ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 5. ඍණ 1 මෙන්න. ඍණ 1ට කුඩා කුඩායි හෝ සමානයි. සමාන නිසා ගෝලය අඳුරු වෙනවා. ඔන්න ඒක. ධන 4ට වඩා විශාලයි හෝ සමානයි. විශාලයි හෝ සමානයි. ඔන්න විශාලයි නම් විශාල කට්ටිය ඉන්නේ 4ට දකුණු පැත්තේ. ඔය විදිහට ඔක අඳුරු වෙලා තියෙන්න ඕනේ. බලන්න තමන්ගේ ලකුණු කරපු ඒවා 6න් කීයක් හරිද කියන්නේ. බලන්න අවසාන එකේ තියෙන ඒකට අපි 3 සහ 4 අපි ඊට පස්සේ දැන් මෙතනදී අපි ඉස්සරහට යමු දැන්. ඔය අභ්‍යාසය මම සාකච්ඡා කරනවා. දැන් අද මම පාඩම පටන් ගන්නවා. ලියාගන්න මාතෘකාවක් කාටිසිය තලය මත ලක්ෂ්‍ය ලකුණු කිරීම කාටිසිය තලය මත ලක්ෂ්‍ය ලකුණු කිරීම. අපි කාටිසිය තලයක් ඇඳලා බලමුකෝ ඉස්සෙල්ලම.
අපි ඉගෙන ගත්ත පුතේ 7 වසරේදී ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ කාටිසිය තලය මතකද ඔයාලට මතකයි අතුස් මේ කියන්න බලන්න ගිය අවුරුද්දේ අපි කාටිසිය තලය ඉගෙන ගත්ත ඒවා මට තාම මතකයි මම කියා දුන්නේ කොහොමද කියලා ඔයාලට එදා මම කරේ ඒ පාඩම කරේ මම ගෙදර ඉඳන් මෙතනදිමයි මම කරේ ගියසද ඔව් මතකද ඔයාලට මම අර කම්පියුටරේ ඕගලන්ට ලක්ෂ ලකුණු කරන්න එහෙම කිව්වා ඔව් සර් ඒකනේ දැයි අපේ පුනරීක්ෂණ අභ්‍යාසයක් තිබුණේ ඔව් ඉස්සෙල්ලා ඔව් ඒකේ සර් අන්තිම ගම කරන්න එපා කිව්වන් සර් දැන් කාටිසිය තලයක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම හොයලා බලමු කාටිසිය තලයක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම හොයලා බලමු පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ තියෙනවා කාටිසිය තලය ලක්ෂ ලකුණු කිරීම. නමුත් මම ඒ කොටස කරන්න කිව්වේ නෑ නේද ඔයාලට? ඒ වුණාට සර් මං කරා. හොඳයි. සර් මාත් කළා. හොඳයි. දැන් බලන්නකෝ. මම දැන් මේ කාටිසිය තලයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට හඳුන්වලා දෙන්න යනවා. තලයක් මත පිහිටීමක් ලකුණු කිරීම සඳහා නිශ්චිත පිහිටීමක් ලකුණු කිරීම සඳහා අපිට එකිනෙකට ලම්බකව සම්බන්ධ කරන ලද සංඛ්‍යා රේඛා යුගලයක් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ සංඛ්‍යා රේඛාව අපි දන්නවා මේ සංඛ්‍යා රේඛා දෙකම සම්බන්ධ වෙන්නේ එයාලගේ බිඳුව කියන ලක්ෂයෙන්. එයාට අපි කියනවා මූල ලක්ෂය කියලා. ඒ කියන්නේ මෙයාට අපි කියනවා මූල ලක්ෂය කියලා. ඒ වගේම සංඛ්‍යා රේඛාවක තියෙන ලක්ෂණ ටික මතක් කරගත්තොත් සංඛ්‍යා අතර පරතරය සමානයි. දැන් අපි ලකුණු කරලා ගමු සමාන පරතර වලින්. එකයි 3 ඉරස්සක්. එහෙලකට පමණක් කරගන්න. 1 2 3 ඇතිවල. මේ තිරස්සක්ෂය අපි හඳුන්වනවා පුතේ x අක්ෂය කියලා. මෙයා x අක්ෂය කියලා තමයි අපි හඳුන්වන්නේ. සිරස්සක්ෂය අපි හඳුන්වනවා මොන අක්ෂය කියලාද? y අක්ෂය කියලා. එයාව අපි හඳුන්වනවා y අක්ෂය කියලා. එතකොට බිංදුවට දකුණු පැත්තේ 1 ධන 1 2 3 4 ධන අගය. වම් පැත්තේ තියෙන ඍණ 1 ඍණ 2 ඍණ 3. ඍණාගයන් අපිට ලකුණු දාන්න මේ ඕනේ. ධනාගයන්ගේ අපි ලකුණු දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බිංදුවට ඉහළින් මේ පැත්තේ තියෙන ධන 1 ධන 2 ධන 3. පහළින් තියෙන ඍණ 1 ඍණ 2 ඍණ 3. ඔය විදිහට. හරි. දැන් ලියා ගන්න මේ විදිහට. එකිනෙකට ලම්බකව සම්බන්ධ කරන ලද සංඛ්‍යා රේඛා දෙකක් එකිනෙකට ලම්බකව සම්බන්ධ කරන සංඛ්‍යා රේඛා දෙකක් මගින් නිරූපිත කොටු ජාලය කාටිසිය තලයක් ලෙස හඳුන්වයි.
එහි සංඛ්‍යා රේඛා යුගලය ඡේදනය වන ලක්ෂය දෙක හැඳින්වේ. ඔව් එහි සංඛ්‍යා රේඛාව දෙක ඡේදනය වන ලක්ෂය මූල ලක්ෂය ලෙස හඳුන්වයි. එහි සංඛ්‍යා රේඛා දෙක ඡේදනය වන ලක්ෂය මූල ලක්ෂය ලෙස හඳුන්වයි. පොඩ්ඩක් කියන්න. එකිනෙකට ලම්බකව සම්බන්ධ වූ සංඛ්‍යා රේඛා මේ එකිනෙකට ලම්බකව සම්බන්ධ කරන ලද සංඛ්‍යා රේඛා දෙකක් මගින් නිරූපිත කොටු ජාලය කාර්සිය තලයක් ලෙස හඳුන්වයි. එහි සංඛ්‍යා රේඛා යුගලය ඡේදනය වන ලක්ෂය මූල ලක්ෂය ලෙස හඳුන්වයි. මේක අඳ ගන්න. අඳ ගන්න මේක. සර් පැන්සලෙන්ද? ඔව් පැන්සලෙන් අඳින්නේ. හරිද? නෑ සර්. හරි සර්. පොඩ්ඩක් ඉන්න දැනුත් පැන්සල් හොයන්න පුළුවන්. ඉක්මනට මේක අඳ ගන්න.
ඉවරයි නේද? ඔව් සර්. හොඳයි. හරි දැන් මේක මත ලක්ෂයක් ලකුණු කරන්නේ කොහොමද කියලා බලමු අපි. හරි. එතකොට මට පිහිටීමක් ලකුණු කරගන්න වෙනවා. මේ බලන්න. මම ලක්ෂයක පිහිටීමක් ලකුණු කරනවා. ඔන්න බලන්න. මේ බලන්නකො A B C D මම ලක්ෂ 4ක් ලකුණු කරගත්තා. මේ ලක්ෂ 4 මට ලියන්න ඕනි පුතේ කියව ගන්න ආකාරය. පිහිටීම නිශ්චිතව මේ පිහිටීම මට ලියන්න ඕන. ඒ තියෙන්නේ කොතනද? ඒ පිහිටීම නිශ්චිතව කියව ගන්නකොට අපි දන්නවා පළවෙනියටම අපි කියව ගන්න ඕනි මේ x අක්ෂයට අදාළ අගය. x අක්ෂයට අදාළ අගය තමයි ඉස්සෙල්ලාම අපි කියවගන්නේ. දෙවනුව තමයි y අක්ෂයට අදාළ අගය කියවන්නේ. මේවට කියනවා ඛණ්ඩාංක කියලා. x අක්ෂයට අදාළ අගය මෙතන තියෙන 2. එයාට කියනවා අපි x ඛණ්ඩාංකය කියලා. මේ ලක්ෂයට අදාළව y අක්ෂයට අදාළ අගය වෙන්නේ 1. එයාට කියනවා අපි y ඛණ්ඩාංකය කියලා. එතකොට මේ පිහිටීම අපි ලකුණු කරනකොට පළමුව අපි ලකුණු කරන්නේ x ඛණ්ඩාංකය. දෙවනුව අපි ලකුණු කරන්නේ y ඛණ්ඩාංකය. පොදුවේ මෙයාට කියනවා අපි පුතේ ඛණ්ඩාංකයක් කියලා. ඛණ්ඩාංකයක් කියලා තමයි අපි මෙයාව හඳුන්වන්නේ. ඛණ්ඩාංකය. ඛණ්ඩාංකයක් කියලා. එතකොට ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය මට කවුරු හරි දරුවෙක් කියන්නේ නැත්නම් නවිඳු කියන්නේ. නවිඳු කියන්නේ ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය. x ඛණ්ඩාංකය කීයද? y ඛණ්ඩාංකය කීයද? x ඛණ්ඩාංකය කීයද? 2යි. y අක්ෂයට අදාළ අගය 1යි. එතකොට මෙයාව අපි කියවගන්නේ 2,1 ඛණ්ඩාංකය කියලා. නැත්නම් 2 1 ඛණ්ඩාංකය කියලා. ඔය ක්‍රම දෙකටම මෙයාව කියවගන්න පුළුවන්. පැහැදිලිද? ඔව් සර්. හරි. මට මෙයාව කියවලා දෙන්න දිනුෂා. අද සර් මෙයාව කියවලා දෙන්න. මෙයාගේ ලක්ෂයේ ඛණ්ඩාංකය කියවන්නේ. දීවල නේද? x ඛණ්ඩාංකය කීයද පුතේ? BB. බෝඩ් එක වල කියන්නේ 3 මොන තුනද? ඍණ 3 ඍණ 3. y ඛණ්ඩාංකය කමා ඍණ 3 y ඛණ්ඩාංකය දෙවනුවට කියන්නේ y ඛණ්ඩාංකය. y අක්ෂය අගය කියන්නේ ඍණ 2 ධන 2 පුතේ. මේ ධන 2. ඍණ නම් ලකුණ දාන්න ඕනේ මේ විදිහට ඍණ ලකුණ. එතකොට මෙයාව අපි කියනවා ඍණ 3,2 නැත්නම් ඍණ 3 2 ඛණ්ඩාංකය කියලා. හරි. c ලක්ෂයේ පිහිටීම අපිට කියව ගන්න ඕනි. මට උදව් කරන්න ගයන්ස. එයාගේ x ඛණ්ඩාංකය කීයද? x අක්ෂය මත අගය 1 කොන එකද? ඍණ 1 ඍණ 1. y අක්ෂයට අදාළ අගය ඍණ 1 ඍණ 1. එතකොට ඍණ 1 කමා ඍණ 1 නේද? නැත්නම් ඍණ 1 ඛණ්ඩාංකය. පැහැදිලිද? පැහැදිලි. හරි. d ලක්ෂයට අදාළව මට කියවලා දෙන්න කවිඳු නීල ලෝචන d වල x ඛණ්ඩාංකය කීයද? x අක්ෂය අගය 4යි. 4යි. 4 කමා y අක්ෂයට අදාළ අගය
කියන්න උදේ. දෙකයි. මොන දෙකද? මට තේරුණේ අපොක් යදින පුළුවන්. ඍණ දෙක. ඍණ දෙක නේද? යසිදු පැහැදිලිද? නෑ මම කියලා දෙන්නම්. හරි. මේ කාටිසිය තලය මත පිහිටීම් නෙමේ අපි හතරක් ලකුණු කරලා තියෙන්නේ. මේ පිහිටීම් හතර අපි ලියනකොට එයා ඛණ්ඩාංකයක් විදිහට තමයි පුතේ ලියන්නේ. ඒ කියන්නේ අගයන් දෙකක් ඇසුරෙන් තමයි අපි යාව ලියන්නේ. එතකොට ඔයා දන්නවා මේ පිහිටීම ලියනකොට x අක්ෂයක් සහ මේ කාටිසිය තලය මත y අක්ෂයක් පිහිටලා තියෙනවා. එතකොට x අක්ෂයට අදාළ අගය තමයි අපි පළමුව ලියන්නේ. අපි කියනවා x ඛණ්ඩාංකය කියලා. දෙවනුව ලියන්නේ y ඛණ්ඩාංකය. y ඛණ්ඩාංකය කියන්නේ y අක්ෂයට අදාළ අගය. ඒ ලක්ෂයේ මේ ලක්ෂයේ y ඛණ්ඩාංකයට අදාළ අගය මේ. x ඛණ්ඩාංකයට අදාළ අගය මේ. එතකොට යසින්දු බලන්න මේ a කියන ලක්ෂයේ x අක්ෂයට අදාළ අගය කීයද? ධන 2. එකයි. y අක්ෂයට අදාළ අගය කීයද? ධන 1යි. එහෙනම් ඛණ්ඩාංකය වෙන්නේ 2,1 නේද? b ලක්ෂය. හරි. හරි. ඒ b ලක්ෂයේ x ඛණ්ඩාංකය ඉස්සෙල්ලා පිළියන්නේ. කීයද x ඛණ්ඩාංකය? ඍණ 3යි. y ඛණ්ඩාංකය ධන 2යි. එහෙනම් ඛණ්ඩාංකය වෙන්නේ ඍණ 3 ධන 2 නේද? මං හිතනවා දැන් ඔයාලට තේරුණා කියලා. අනිත් අයට තව ගැටලු තියෙන අය ඉන්නවද? නවිදු තේරුණාද? හරිනේ? චමත්කාර? ඔව් සර්. හරි. හරි. දැන් ඔයාලා ඔය ඇඳගත්ත කාටිසිය තලය මත මේ ලක්ෂ ටික ලකුණු කරන්න ලකුණු කළා x, y කියන ඛණ්ඩාංකයක් දීලා පෙන්නන්න. සර් මොකද්ද කරන්න කිව්වේ? බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න. ඉවරද පුතේ? ඉවරද? හරි. ඉවරයි සර්. හරි. දැන් මම ලක්ෂ ටිකක් මම අපි පොඩි ප්‍රැක්ටිකල් එකක් කරමු බලන්න. හරි. ඔයාලට පේනව නේද මේ කාර්සිය තලය? ඔව් සර්. ඔව් සර්. ඔන්න හරිය. මම ලක්ෂ ලකුණු කරනවා දැන්. ඔයාලා ලක්ෂය කියවන්න ඕනි. මම කියන එක්කෙනා තමයි කියවන්න ඕනි. මේක A
කණ්ඩාංකය කියවන්න ප්‍රසංගි. ඒ කණ්ඩාංකය. ඉලක්ෂය කණ්ඩාංකය. 1,2 කණ්ඩාංකය අපි බලමු. බලමු හරිද කියලා. හරි නේද? තේරෙනවද ඔයාලට? ඔව් සර් හරි නේද යා කියපු එක? ඔව් සර්. හරි. B කණ්ඩාංකය කියවන්න දෙව්මිනි. 4,1 කණ්ඩාංකය 4,1 හරි නේද? හරි. හරි මේක C කණ්ඩාංකය කියවන්න හෙසලි. ඍණ 2, ඍණ 3 කණ්ඩාංකය. ඍණ 2, ඍණ 3 කණ්ඩාංකය. හරි පුතේ. ගොඩක් හොඳයි. ඊළඟ එක D කණ්ඩාංකය කියවන්න පහන්. 4, ඍණ 2 කණ්ඩාංකය 4, ඍණ 2 කණ්ඩාංකය. හරි නේද? හරි. හරි. මෙයාව කියවන්න මට තුරුනෙත්. ඍණ 5 1 ඍණ 5 ගොඩක් හොඳයි. ඍණ 5,1 කණ්ඩාංකය. ගොඩක් හොඳයි. හරි ඈ. ඊළඟට ඊළඟ එක වෙන එතන. F කණ්ඩාංකය මට කියවලා දෙන්න. චමත්කා. F ඍණ 3, ඍණ 5 ගොඩක් හොඳයි. හරි. ඍණ 3, ඍණ 5. ඊළඟ එක හිමාෂා ඉන්නවද? ඉන්නවා සර්. කියවන්න පුතේ ඒක. G ධන 3ක ඍණ 5 කණ්ඩාංකය. හරියට හරි. ධන 3, ඍණ 5 කණ්ඩාංකය. හරි. ඊළඟ එක මේක කවිඳු නීලලෝචන H ධන 7,4 හරියට හරි. 7,4 කණ්ඩාංකය. ඊළඟ එක නවිඳු I මේක නවිඳු මිහිරංග නවිඳු මිහිරංග ඍණ 8,4 කණ්ඩාංකය. හරි. ඊළඟට මේක හරි. හරි පුතේ. හරි. පිනිඳු J ඔව් සර්. කියන්නේ මේ J. ඍණ 9, ඍණ 3 කණ්ඩාංකය. හරි. ඍණ 9, ඍණ 3 කණ්ඩාංකය. හොඳයි. ඊළඟ එක තව කියෙව්වේ නැති අය ඉන්නේ කවුද? හැමෝම යසිදු කියෙව්වේ නෑ නේද? යසිදු කියවන්න K. ධන 8, ඍණ 3. හරියට හරි. 8, ඍණ 3 කණ්ඩාංකය. හැමෝම දැන් කියවුණා නේද? හැමෝමගේම අතින් කියවුණා නේද? ඔව් සර්. හරි. නෑ සර්. තව කවුද කියුවේ නැත්තේ? අදිනූෂා M කියවන්න. මෙන්න M. ධන 5 වැරදි. ඍණ 7, 7,5 ඍණ 5. ඍණ 7, ඍණ 5. මේ බලන්න. ඍණ 7, ඍණ 5. තේරුණාද? හරි. හැමෝම හරි නේද? කියුවා? හරි සර් හරි.
දැන් මම අවස්ථාව දෙනවා මෙන්න මේ විදිහට. ලියාගන්න මේ ප්‍රශ්නය. පහත දැක්වෙන ලක්ෂ්‍ය කාර්ටීසිය ඛණ්ඩාංක තලයක් මත කාර්ටීසිය ඛණ්ඩාංක තලයක් මත ලකුණු කරන්න. ඉතින් මේ ලක්ෂ්‍ය ටික ඔයාලා ලියා ගන්න. සර් පහු කියනවාද? පහත දැක්වෙන ලක්ෂ්‍ය කාර්ටීසිය ඛණ්ඩාංක තලයක් මත ලකුණු කරන්න. ලක්ෂ 6ක් තියෙනවා. ඔය ලක්ෂ 6 හරියටම ලකුණු කරන්න. 8ක් දෙන්න. G H ඒක කාර්ටීසිය තලයක නේද ලකුණු කරන්න ඕනේ. ඒක කාර්ටීසිය තලයක නේද ලකුණු කරන්න ඕනේ. ඔව් කාර්ටීසිය තලයක මේ වගේ ප්‍රස්ථාරයක් ඇඳලා ඛණ්ඩාංක තලයක් ඇඳලා ලකුණු කරන්න. එතකොට මෙයාගේ නම් අවශ්‍ය වෙනවා x y ඛණ්ඩාංකයේ ඍණ 5 දක්වා. එතකොට එහෙමනම් x ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකය ඔයාලට ධන 5 ඉඳලා ඍණ 5 දක්වා ගොඩනගන්න පුළුවන්. කොටු දෙකෙන් දෙක ගොඩනගන්න. කොටු දෙකෙන් දෙක ගොඩනගන්න. පොතේ මැද්දට වෙන්න අක්ෂ දෙක ඇඳලා මෙන්න මෙතන ඉඳන් දෙපැත්තට යන්න. මෙතන ඉඳන් මේ පැත්තට. මෙතන ඉඳන් මේ පැත්තට කොටු දෙකෙන් දෙක ලකුණු කරගන්න. ඉහළට කොටු දෙකෙන් දෙක බිඳුවේ ඉඳන් මූල ලක්ෂයේ ඉඳන් පහළට කොටු දෙකෙන් දෙක ලකුණු කරගෙන යන්න ඉස්සෙල්ලා. ඉක්මනට වේගින්. ඉවරද? නෑ සර්. මේ හිමාෂා ඔයාලා අයියට එහෙම 10 වසර හෙට උදේ 8 ඉඳන් 11 වෙනකම් පන්ති තියනවා කියන්නේ. ආ සර්. හරි. යාළුවෝ ටිකටත් පණිවිඩය පොඩ්ඩක් යවන්න කියන්න මම ගෲප් එකට මැසේජ් එකකුත් දැම්මා.
සර් B එක F එකේ මොකද්ද පුතේ? B කියලා එකක් තියෙන්නේ F කියලා ඒකත් එක්ක දෙකම එකයි. මේක නේද? එතන දාගන්න ඔයා ඍණ 2 3,2 F හොඳේ 3,2 F වල ඉවරයි සර්. හරි හරි සර්. නෑ සර්. ඉවරද? නෑ සර්. ඔයගලන්ට ලබන සතියේ මම අතිරේක පන්තියක් දානවා. ඊට උදේ 5 ඉඳන් 8 මේ 7 වෙනකම්. පුළුවන්ද? පුළුවන්. කීයට සර්? පුළුවන්. පොඩ්ඩක් ඉන්න බලන්න මට පන්ති දිනනවා සෙනසුරාදා පන්තිය තිබුණොත් එහෙම මට ක්ලාස් එකක් තියෙනවා අපිට සෙනසුරාදා තිබුණොත් බැරි වෙනවා. මොකද සෙනසුරාදා ඒක තියෙනවා රෑ 12 වෙනකම්. 7 විතර ඉඳන් එක දිගටම. සර් ඔව් ඔය H කියලා තියෙන එකේ ඍණ 3ද? ඔව් ඍණ 3. සර් ඉවරයි F වල සර්. එකම ලක්ෂය තමයි. හැමතේ F වල ඔව් මම ඒක වෙනස් කරා. 3,2. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. 23 ඉන්නේ සෙනසුරාදානේ 24 යෝගය. හරි මම මේ ලක්ෂ ටික දැන් මගේ පුවරුව මට මම ලකුණු කරනවා. හරි. ඔන්න මම ඒක ෂෙයා කරනවා දැන් ඔයාලට. හරි. දැන් ලක්ෂ ටික මම ලකුණු කරන්න යන්නේ. පළවෙනි ලක්ෂය A ඍණ 2,1 x කණ්ඩාංකයේ ඍණ 2 y කණ්ඩාංකයේ ධන 1 මෙන්න මෙතන නේද එන්න ඕනි. හරිද? හරි සර්. තමන්ගේ හරි නම් හරි කියන්න හයියෙන්. හරි සර්. හරි. හරි සර්. හරි. සර් ඔව් කියන්න. සර් එක වගේ දෙකක් තියෙන එකේ එක වගේ දෙකක් තියෙන එකේ පොඩක් ඉන්න. එක වගේ දෙකක් තියෙන එකේ මෙතන 3 ඍණ 2 තිබුණේ මම ලකුණු කරේ. හරි. ඊළඟට දෙවෙනි කණ්ඩාංකයේ B කණ්ඩාංකයේ 3,2 මෙන්න x අක්ෂයේ 3 y කණ්ඩාංකයේ 2 මෙන්න මෙතන නේද එන්න ඕනි. ඔව් සර්. හරි. ඊළඟට C කණ්ඩාංකය ඍණ 2, ඍණ 5 x කණ්ඩාංකයේ ඍණ 2යි y කණ්ඩාංකයේ ඍණ 5යි මෙන්න මෙතෙන්ට නේද එන්න ඕනි C. D කණ්ඩාංකය x කණ්ඩාංකයේ ඍණ 4 y කණ්ඩාංකයේ ධන 3 මෙන්න මෙතන ආවද මෙතෙන්ට D. ඊළඟට E 4, ඍණ 1 x කණ්ඩාංකයේ ධන 4යි y කණ්ඩාංකයේ ඍණ 1යි මෙතෙන්ට ආවද? ඊළඟ F කණ්ඩාංකය 3, ඍණ 2 x කණ්ඩාංකයේ 3 y කණ්ඩාංකයේ ඍණ 2 F
ඔතෙන් ආවද? ඊළඟට g කණ්ඩාංකයේ 0.3 0.3 මෙන්න බිඳුව එන්නේ x අක්ෂයට. මෙන්න මෙතෙන්ට බිඳුව x අක්ෂයේ බිඳුව y කණ්ඩාංකයේ ධන 3. එහෙනම් y අක්ෂයේ මත නේද ලකුණු වෙන්න ඕනි. මෙන්න මෙතන g ඔය 0.3 කියලා පෙන්නනවත් එක්ක එතන. පේනව නේද? ඔව් සර්. ඊළඟට ඍණ 3.0 x අක්ෂයේ ඍණ 3යි y කණ්ඩාංකයේ බිඳුවයි. එහෙනම් මෙතන නේද එන්නේ ඍණ 3.0 පෙන්නනවත් එක්ක. බලන්න මේ කණ්ඩාංක 8න් ඔයාලගේ කීයක් හරිද කියලා මට පොඩ්ඩක් කියන්න බලන්න. ඔක්කොම හරි සර්. ගොඩක් හොඳයි. සතුටුයි. හරි. හරි. දැන් අපි බලමු කාටිසිය තලයේ අක්ෂවලට සමාන්තර වූ සරල රේඛා නම් කරන්නේ කොහොමද කියන එක. ලියා ගන්න මාතෘකාවක්. කාටිසිය තලයේ ගොඩක් හොඳයි ගායන්සා. හොඳයි කල්දු. කාටිසිය තලයේ අක්ෂවලට සමාන්තර වූ සරල රේඛා අක්ෂවලට සමාන්තර වූ සරල රේඛා මාතෘකාවක් කාටිසිය තලයේ අක්ෂවලට සමාන්තර වූ සරල රේඛා සර් ආයි කියන්නකෝ. කාටිසිය තලයේ අක්ෂවලට අක්ෂ දෙකයි තියෙන්නේ x අක්ෂයයි y අක්ෂයයි අක්ෂවලට සමාන්තර වූ සරල රේඛා අක්ෂවලට සමාන්තර වූ සරල රේඛා මේ බලන්නකො මම කාටිසිය තලයක් අඳිනවා එකයි දෙකයි තුනයි එකයි දෙකයි තුනයි හරි සමාන එකයි දෙකයි තුනයි මෙන්න එකයි දෙකයි තුනයි y අක්ෂය ඔය විදිහට දැන් මම කණ්ඩාංක ටිකක් දෙනවා මේ බලන්නකො 2,3 2,2 2,0 2,-1 මෙන්න මේ ලක්ෂ ටික මට ලකුණු කරන්න ඕනි මේ තලය මත ඔය බලන්න 2,3 මම ඔන්න ලකුණු කරනවා x අක්ෂයේ 2යි y කණ්ඩාංකය 3යි ඔන්න 2,2 කණ්ඩාංකය 2,2 කණ්ඩාංකය x කණ්ඩාංකයක් 2යි y කණ්ඩාංකයක් 2යි ඔන්න ලකුණු කරනවා 2,0 x කණ්ඩාංකය 2යි y කණ්ඩාංකය 0යි ඔන්න ඊළඟ එක x කණ්ඩාංකය 2යි y කණ්ඩාංකය ඍණ 1යි මෙතන x කණ්ඩාංකය 2යි y කණ්ඩාංකය ඍණ 3යි මෙතන දැන් ඔන්නේ ලක්ෂ ටික මට යා කරන්න පුළුවන් පුතේ මට මේ ලක්ෂයන් ටික යා කරන්න පුළුවන් බලන්නකෝ බලන්න මම
ලක්ෂයන් සමූහය යා කරා. තව දෙපසට යා කරන්න පුළුවන්. මේ y අක්ෂය ඉහළටයි පල්ලෙහාටයි ඇදලා මට තව යා කරන්න පුළුවන්. ඉහළට පල්ලෙහාට. එතකොට ඔයාලට පේනවා ඇති මේ අක්ෂය මේ රේඛාව මත ඕනම ලක්ෂයක් ගත්තොත් එයාගේ කිසියම් ඛණ්ඩාංකයක් වෙනස් නොවි නියතව පවතිනවා. මොන ඛණ්ඩාංකයේද පුතේ මේ රේඛාව මත වෙනස් වෙලා නැත්තේ? x ඛණ්ඩාංකයේද y ඛණ්ඩාංකයේද? වෙනස් වෙලා නැත්තේ. මම මේක එක් එක් ලක්ෂයට අදාළව ලියලා නැහැ ලක්ෂය ගන්න. කියන්නකෝ බලන්න. දැන් නම් කියන්න පුළුවන්. ඈ? x කණ්ඩාංකය හරියට හරි. x ඛණ්ඩාංකය තමයි පුතේ වෙනස් වෙලා නැත්තේ. මේ එයා නියතයි. මේ රේඛාව මත තවදුරටත් ලක්ෂ ලකුණු කරොත් එයාගේ x ඛණ්ඩාංකය නියතගයක්. ඒ නිසා මට මේ රේඛාවට දෙන්න පුළුවන් නම. මොකක්ද දෙන්න පුළුවන් හොඳම නම? x සමානයි 2 කියන රේඛාව. මොකක් කියලාද මට මෙයාට කියන්න පුළුවන්? x සමානයි 2 කියලා. බලන්න මේ x සමානයි 2 කියන රේඛාව සමාන්තර වෙලා තියෙන්නේ කුමන අක්ෂයකටද? කුමන අක්ෂයකට සමාන්තර වෙලා තියෙන්නේ? 2 x අක්ෂයටද y අක්ෂයටද සමාන්තර වෙලා තියෙන්නේ? y අක්ෂයට y අක්ෂය. ඔව් y අක්ෂයට සමාන්තර වෙලා තියෙන්නේ. මේ තියෙන සිරස් අක්ෂය y අක්ෂයට. එයාට නියත දුරකින් තමයි චලනය වෙන්නේ. කොච්චරක් දුරින්ද? ධන 2ක් දුරින් තමයි මේ රේඛාව චලනය වෙන්නේ. x අක්ෂයේ ධන 2ක් දුරින්. එහෙමනම් මෙයාට දෙන්න පුළුවන් හොඳම නම x සමානයි 2 කියන රේඛාව. තේරුණාද යාගේ නම ගත්ත හැටි අපි? ඔව් සර්. තව එකක් ගන්නවා. මේක බලන්නකෝ. ඍණ 3, ඍණ 1. ඍණ 1, ඍණ 1. බිංදුවක ඍණ 1. දෙකක ඍණ 1. තුනක ඍණ 1. හරි. ඔන්න ඒ ලක්ෂ්‍ය ටික අපි ලකුණු කරලා බලමු. ඍණ 3ක ඍණ 1. ඍණ 3ක ඍණ 1. නේද? ඍණ 1ක ඍණ 1. x අක්ෂය ඍණ 1යි y අක්ෂයත් ඍණ 1යි. බිංදුවක ඍණ 1. මෙන්න බිංදුව මෙන්න ඍණ 1. y ගන්න. දෙකක ඍණ 1. මෙන්න 2 x අක්ෂයද මෙන්න ඍණ 1 මෙතන. තුනක ඍණ 1. මෙන්න x අක්ෂයේ 3 මෙන්න ඍණ 1. දැන් මේ ලක්ෂ්‍ය ටිකත් මට යා කරගන්න ඕනේ. මේ ලක්ෂ්‍ය ටික මම යා කරනවා. බලන්නකෝ ලස්සන රේඛාවක් එනවා යාළුවෝ. මේ මම එයාව නිල් පාටින් යා කරේ පුතේ. ඔයාලට පේනවනේ මේ රේඛාව දෙපැත්තට කොච්චර දික් කරත් එයාගේ මත ඕනම ලක්ෂයක වෙනස් නොවෙන්නේ කුමන ඛණ්ඩාංකයේද? x ඛණ්ඩාංකයේද y ඛණ්ඩාංකයේද? y කණ්ඩාංකය y ඛණ්ඩාංකය. බලන්නකෝ මෙන්න මෙතන ලක්ෂය ඍණ 3ක ඍණ 1. මේ ලක්ෂය ඍණ 1ක ඍණ 1. මේ ලක්ෂය බිංදුවක ඍණ 1. දෙකක ඍණ 1. මේ ලක්ෂය 3ක ඍණ 1. එතකොට y ඛණ්ඩාංකය වෙනස් වෙලා නැහැ යාළුවෝ. එතකොට බලන්න එයාගේ y ඛණ්ඩාංකය කීයද මෙයාගේ මේ රේඛාව මත ඕනම ලක්ෂයක? ඍණ 1යි. ඒ නිසා මම එයාට දෙනවා y සමානයි ඍණ 1 රේඛාව කියලා. පැහැදිලිද? එයාගේ නම වෙන්නේ මොකක්ද එහෙමනම්? y සමානයි ඍණ 1 කියන රේඛාව. බලන්න y සමානයි ඍණ 1 වෙන රේඛාව මොන අක්ෂයකට සමාන්තර වෙන්නේ? x අක්ෂයට. එහෙනම් x සමාන වෙන රේඛා සමාන්තර වෙන්නේ y අක්ෂයට.
y සමාන වෙන රේඛා සමාන්තර වෙන්නේ මොන අක්ෂයටද? x අක්ෂයට. පැහැදිලිද? අක්ෂයට පැහැදිලිද? ඔයාලා මෙන්න මේ රේඛා දෙක මේ ලක්ෂ ටික ඉස්සෙල්ලා මුඩින් ලියා ගන්න. ඊට පස්සේ කාර්ටීසිය තලය ඇඳලා මේ ටික ලකුණු කරලා රේඛා දෙකක් ඇඳ ගන්න වේගෙන්. වේගෙන් ඇඳ ගන්න. බඩ ඇඳ ගන්න. බෝඩ් එකේ යට ටික පේන්නේ. දැන් හරිද? හරි සර්. හරි සර්. හරි. හරි නේද? නෑ සර්. නෑ සර්. ඔයාලට පුළුවන් ද අඟහරුවාද උදේ 5 ඉඳන් 7 වෙනකම්? නෑ සර්. පුළුවන්. අනිකට ආයෙත් උදේ තියයි දන්නේ නැහැ නේද? පන්ති සෝරි. මේ ඉස්කෝලේ තියයි දන්නේ නැහැ. ඒක මට කියන්න බෑ. ඉස්කෝලේ තියෙනවා. ඒ නිසා මේ ඔන්ලයින් ඉස්කෝල වල උගන්වන්න පටන් ගන්න ඉන්නේ. ඒක නාවල වල මම පන්ති දාන්න බැරි වෙනවා. හවස වගේ පුළුවන් වේද? අඟහරුවාදා හවස හවස 6 4 ඉඳන් 5 වෙනකම් පන්තියක් තියෙනවා සර්. ආයෙත් පස්සේ පුළුවන්. බදාදා පුළුවන් සර්. බදාදා කීයේ ඉඳන් කීයේ දක්වාද? ඔයගොල්ලන් දැන් ඔන්ලයින් ඉස්කෝලේ ගන්නනවා කියලා තාම කිව්වේ නැද්ද? නෑ සර්. නෑ සර්. නෑ සර්. මෙහෙම කරමු. අඟහරුවා උදේ 5 ඉඳන් බැරි මේ 7 වෙනකම් බැරි කාටද? කමන්නේ සර් පුළුවන්. නෑ නෑ නෑ. එහෙම ඔයාලට පන්තියක් තියෙනවනේ ඒක කට් කරගෙන එන්න එපා. ඒ මං අහන්නේ එහෙම තියෙනවා නම් ගැටලුවක් නෑ මම වෙලා වෙනස් කරන්නම්. නෑ සර් මට ඒකෙනුත් පස්සේ ආයෙ උදේ පන්තියක් තියෙනවා. කීයටද? 8ද? ඔව් සර්. 8 ඉඳන් 10 වගේ වෙනකන් යත්තේ නේද? ඔව් සර්. එහෙනම් 10න් පස්සේ පොඩ්ඩක් නිදා ගන්න ඉතින්. ඒකට හරිනේ. මේ ආයෙත් හවස එකක් තියෙනවා දෙක. ඊට පස්සේ ආයෙ එකක් තියනවද? ඔව් සර් අඟහරුවාද පන්ති ගොඩයි. බදාදා උදේ 5 ඉඳන් 7 වෙනකම්
පුළුවන් සර්. පුළුවන් සර්. එහෙමනම් එහෙම දාන්න දෙන්න. බදාදා උදේ 5 ඉඳන් 4 වෙනකන් ඈ. අපි ඊයේ උදේ 5 ඉඳන් 4 වෙනකන් කරේ නේද ඊයේ නේද? ඔව් සර් ඊයේ. ඔව් සර් ඊයේ. හරි. අපි එහෙම කරමු එහෙනම්. ඒක මතක තියාගන්න. දැන් ඉවරද මේක? ඔව් සර්. අද චාමර සම්බන්ධ වෙලා නැහැ. කමිදු අනිත් කමිදු මිහිරාන් සම්බන්ධ වෙලත් නැහැ. විමාශ නැහැ. සර් මං ඇහුවා එයාගෙන්. එයා ඔන්ලයින් ඉඳලා ඊට පස්සේ ඔෆ්ලයින් ගියා. ආයෙලා සොනාල් නැහැ. හර්ෂණ නැහැ. තෂෙනි නැහැ. තවම නැද්ද? ප්‍රශස්ති නැහැ. ප්‍රශස්ති නම් කම්පියුටරේ කැල්ලා කියලා කිව්වා. 8ක් 9ක් නෑ අද. ඉවරයි නේද දැන්? නෑ සර්. ඉවරයි. ඉවරයි සර්. හරි. යටි ලියාගන්න අපි ලියාගමු එක එක අක්ෂර වලට සමාන්තර එක හඳුනගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට කියනවා y අක්ෂයට සමාන්තර වූ x සමානයි ඍණ එක රේඛාව අඳින්න කියලා. ඍණ එක රේඛාව අඳින්න කියලා. x සමානයි ඍණ එක රේඛාව. එතකොට x සමානයි ඍණ එක රේඛාව අඳිනකොට x සමානයි කියපු ගමන් ඔයාට මතක් වෙන්න ඕනි එයා සමාන්තර වෙන්නේ කාටද? y අක්ෂයට. එයා සමාන්තර වෙන්නේ කාටද? y අක්ෂයට. එහෙනම් x සමානයි ඍණ එක රේඛාව අඳින්න කියපු ගමන් අපි අඳින්න ඕනි y අක්ෂයට සමාන්තරව ගමන් කරන x අක්ෂයේ ඍණ එකේදී කැපිලා යන රේඛාව. තේරුණාද? x සමානයි ඍණ එක රේඛාව. y සමානයි ධන දෙක රේඛාව අඳින්න කියනවා. y සමානයි ධන දෙක රේඛාව. y සමාන වෙන රේඛාව සමාන්තර වෙන්නේ x අක්ෂයට. එහෙනම් y අක්ෂයේ ධන දෙකේදී කැපිලා යන රේඛාව තමයි අපිට ඔය අඳින්න කියලා කියන්නේ. ඔන්න නැන්ද. මේ තියෙන්නේ y සමානයි ධන දෙක රේඛාව. පැහැදිලිද? ඔව් සර්. මේක ඇඳ ගන්නකො. ඊට පස්සේ අපි පොදුවේ ලියාගමු. මොකද්ද සර්? අපි ලියාගමු. ආයි කියන්නකෝ. මේක ඇඳගත්තද ඔයාලා? නෑ නෑ ඒක ඇඳ ගන්න. ඇඳගන්න. ලියාගන්න මෙහෙම තරු ලකුණක් දාලා යටින්. නෑ සර්. පොඩ්ඩක් ඉන්න සර්. හරි සර්. හරි. හරි සර්. ලියාගන්න. y අක්ෂයට සමාන්තරව ගමන් කරනු ලබන රේඛා y අක්ෂයට සමාන්තරව ගමන් කරනු ලබන රේඛා මත y අක්ෂයට සමාන්තරව ගමන් කරන රේඛා මත ඇති ඕනෑම ලක්ෂයක x ඛණ්ඩාංකය වෙනස් නොවේ. x ඛණ්ඩාංකය වෙනස් නොවේ. එම නිසා එම රේඛාව සර් කලින් කිව්ව x ඛණ්ඩාංකය කියන තැන නම් x ඛණ්ඩාංකය වෙනස් නොවේ.
y අක්ෂයට සමාන්තරව ගමන් කරන ලබන රේඛාවක ඕනෑම ලක්ෂයක x ඛණ්ඩාංකය වෙනස් නොවේ. එම නිසා මෙම රේඛාව x සමාන කොටුවක් දානවා. x සමානයි මෙතන හිස් කොටුවට කැමති ආගියක් දාගන්න. ඍණ 1 x සමානයි 2 ඒ රේඛා ලෙස හඳුන්වයි. නම් y අක්ෂයට සමාන්තර රේඛා x සමාන වූ රේඛා. මොකද සර් x සමානයි මේ හිස් කොටුවක් නේ. රේඛාව ලෙස හඳුන්වයි. එතකොට මේ හිස් කොටුවේ නාගේ වෙනස් වෙන්න පුළුවන් මේ වගේ. ඍණ 2 ඍණ 1 ධන 2 ධන 3 මේ විදිහට. හරි සර්. ඊළඟ තරම x අක්ෂයට සමාන්තර වූ x අක්ෂයට සමාන්තරව ගමන් කරන රේඛා x අක්ෂයට සමාන්තරව ගමන් කරන රේඛා මත රේඛා මත y ඛණ්ඩාංකය වෙනස් නොවේ. y ඛණ්ඩාංකය වෙනස් නොවේ. y ඛණ්ඩාංකය වෙනස් නොවේ. එම නිසා එම රේඛාව y සමානයි හිස් කොටුවක්. හොඳයි. y සමාන වූ රේඛා ලෙස හඳුන්වයි. එතනට හැඳින්වෙයි කියවට කමන්න. සර් ඔව් කියන්නේ. පළවෙනි කම කියනවාද? පළවෙනි කයි පාරක්ද? ඔව් සර්. හරි. y අක්ෂයට සමාන්තරව ගමන් කරන රේඛා මත x ඛණ්ඩාංකය වෙනස් නොවේ. එම නිසා එම රේඛාව x සමාන වූ රේඛා ලෙස හඳුන්වයි. හරි. පුතේ දැන් අපි අභ්‍යාස ටික බලමු. ඔයාලට මම දෙනවා අභ්‍යාසය. මම දැන් අර ඉතිරි වුණා ගානක් ඒකම ඊළඟ දවස් සාකච්ඡා කරනවා. මෙන්න මේ අභ්‍යාස ටික ඔයාලා ඊළඟ දවසේ බදාදා උදේ සම්බන්ධ වෙනකොට කරන්න ඕනේ. 25යි 4 අභ්‍යාසය, 25යි 5 අභ්‍යාසය, මිශ්‍ර අභ්‍යාසය. ඒ ඔක්කොම ටික ඉවර කරන්න මේ පාඩමේ. අපි ඊළඟ දවසේ පටන් ගන්නවා දත්ත නිරූපණය. දත්ත නිරූපණය ඒ ටික. දත්ත නිරූපණය අර්ථකථනය කියන පාඩම. හරි?